පිංගතුනේ අපේ බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් සම්බුදු කෘත්‍ය අවසන් කරලා එදා මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් පාණ්ඩ පෙර පිරිනිවන් මංචකේ වැඩ සිටිද්දි මහා බුද්ධ අධිෂ්ඨාන පහක් සිදු කරනු. ඒ බුද්ධ අධිෂ්ඨාන පහම අපේ ලංකා භූමිය හා සම්බන්ධ බුද්ධ අධිෂ්ඨාන පහක්. ඒ බුද්ධ අධිෂ්ඨාන පහෙන් පළවෙනි අධිෂ්ඨානය තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 200 ගණනකට පසුව තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මේ ලෝකෙ බොහෝ රටවලට ධර්මය ව්‍යාප්ත කිරීම පිණිස ධර්ම ප්‍රචාරක පිරිස් ලෝක පිටත් කරලා යවෙන. මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා පිරිස ලංකාවට වැඩම කළ ලංකා භූමිය බුද්ධ ශාසනය ස්ථාපිත කරන. ඊට පස්සේ බුද්ධ ශාසනය ස්ථාපිත වෙන්න නම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව ලංකා භූමියට වඩම්මල පෙර බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ සාකා පිහිටි ඒ මහමෙවුනා පුුණ්‍ය භූමියයේ රෝපණය කළ යුතුයි. මෙන්න මේ කටයුත්තෙදී මිහිදු මහරහතන් වහන්සේගේ ඉල්ලීම මත ධර්මාශෝක රජතුමා එදා ඒ වෙනකොට වැඩහිටිය ශේෂ්ඨතම මහරහතන් වහන්සේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේව දැනුවත් කරලා රන් කටාරමක් සකස් කරලා. රන් කටාරමක් කියන්නේ පුංචි රත්තරං වලින් හදපු පාත්තරයක් නෙමේ. විශාල රත්තරම් පාත්තරයක් සකස් කරෝලා පෙරහැරින් පිරිස එකතු කරගෙන මහා බෝධීන් වහන්සේ බුද්ධගයා වජිරාසනී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලට පැමිණෙනවා. මෙන්න මෙතනදී බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන මෙන්න මෙතනට තමයි උන්වහන්සේ අධිෂ්ඨාන යොමු කරන්න. එක අධිෂ්ඨානය. ඒ තමයි ධර්මාශෝක රජ්ජුරුවෝ මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව දකිනකොට රජතුමාට බයක් තැති ගැනීමක් ඇති වෙනවා. අනේ මං කොහොමද මේ බෝධී දක්ෂිණ සාකාව වෙන් කරලා මේ රන් කටාරමේ පිහිටවන්නේ කොහොමද මගේ අතින් මං මේ ශාකාව වෙන් කරන්න. පිංගතුනි දක්ෂිණ සාකාව කියන්නේ බෝ පැලයක් නෙමේ. බෝ ඇටයකින් හටගත්ත පුංචි බෝ පැලයක් නෙමේ. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු පස තිබිච්ච විශාලම ශාකාව කැන බෝ අත්ත. එතකොට මේ බෝධි ශාකාව වෙන් කරලා කටාරමී පිහිටවන්නේ කොහොමද කියලා රජතුමාට තැති ගැනීමක් ඇතිවෙන්. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් විමසනවා. අන්න එතනදි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ බුද්ධ අධිෂ්ඨාන උන්වහන්සේ ඉරදියෙන් දකිනවා. දැකලා කියනවා රජතුමනී ඒ කටයුත් අපි කළ යුතු දෙයක් නෙමේ. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ පෙර පිරිනිවන් මංචකේ මහා අධිෂ්ඨාන පහක් සිදු කරලා තියෙන. එයින් පළවෙනි අධිෂ්ඨානයේ මේ බෝධි ශාකාවරන් කටාරමේ පිහිටීම හා සම්බන්ධයි. ඒ නිසා ඒ බුද්ධ අධිෂ්ඨානය යම්සේද ඒ පරිදිව සිදුවේවා කියල රජතුමා බෝධීන් වහන්සේට වන්දනා කරලා ඒ බුද්ධ අධිෂ්ඨානය සිහි කරන්න කියව. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකේ වැඩඉඳල සිදුකරපු පළවෙනි බුද්ධ අධිෂ්ඨානය තමයි ධර්මාශෝක රජතුමා රන් කටාරමක් සකස් කරගෙන. මහා බෝධීන් වහන්සේ අසලට පැමිණිලා බුද්ධගයා වජිරාසන මේ බෝධීන් වහන්සේට වන්දනා කරද්දි. දක්ෂිණ සාකාව පමණක් පෙනීදලා අනික් ශාකා නොපිණි රජතුමාට ලංකා භූමියට වැඩම්මිය යුතු දක්ෂිණ සාකාව පමණක් පෙනීවා කියලා අධිෂ්ඨානයක් කර. එතනදි රජතුමා රත්තරන් තුඩකින් ඒ ශාකාව වෙන්වෙන තැන ලකුණු කරලා පළවෙනි බුද්ධ අධිෂ්ඨානය සිහි කරනවා සමගම ඒ බෝධයේ දක්ෂිණ සාකාව ඉබේම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැරනගෙමින් රන් කටාරමී පිහිටාවා කියල අධිෂ්ඨානයක් කර. ඒ තමයි පළවෙනි බුද්ධ අධිෂ්ඨානය. එහෙම නම් පිංහතුනේ ජයශ්‍රී මහා බෝධිය දක්ෂිණ සාකාව රන් කටාරමේ පිහිටියේ බුද්ධ අධිෂ්ඨානය මතයි.
කවුරුත් කපල රෝපණය කරලා මේ පෝර පස් දාලා හදලා එහෙම මේ වැඩැම්මෝ නෙමේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී අනාගතය දිහා බලල කරපු බුද්ධ අධිෂ්ඨානය මත මහා පෙළහර පාමින් දක්ෂිණ සාකාව තමන් විසිම්ම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැන නැගලා රන් කටාරමේ පිහිටිය. මේ ප්‍රාතිහාරි දකින රජතුමාට පුදුමාකාර සතුටක් ඇතිවෙලා මුළු දඹදිව් රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කර. පිංහතුනි දෙවනි බුද්ධ අධිෂ්ඨානය තමයි ඒ දක්ෂිණ සාකා බෝධිය රන් කටාරමේ පිහිටනවා සමගම ඒ බෝධීන් වහන්සේගේ බෝ පත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදේවා කියලා අධිෂ්ඨානයක් කර. ඒ බෝධීන් වහන්සේගේ බෝ පට්‍ර අතරින් සවනක් ගන බුද්ධ රශ්මි ධාරාවන් විහිදුනා කියෙන්. ඒ බුද්ධ අධිෂ්ඨානය මතයි. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් තමයි බුද්ධත්වයට පත්වෙලා 4 වෙනි සතියේ. රුවන්ගේ මත වැඩ සිටිමින් ධර්මී පරම ගාම්බීරම කොටස් අභිධර්මයේ පට්ඨාන ප්‍රකරණ කොටස මෙනෙහි කරන්න. උන්වහන්සේගේ ලේ දහතුව පවිත්‍රත්වයට පත්වෙලා බුදු සිරුරෙන් සවනක් ගඩ බුද්ධ රශ්මි දහරා විහිදුනා කළ සඳහන් වෙනවා. ඒ තමයි බුදු වෙලා මුලින්ම සති 4කට පසු රුවන්ගේ තුළ වැඩ සිටිමින් අභිධර්මය මෙනෙහි කරද්දි බුද්ධ රශ්මි දහරා විහිදෙන්න්න පටන්ගත්ත. බුදු කෙනෙක්ගේ බුදු සිරුරෙන් තමයි බුදු රැස් විහිදුනි. බුද්ධ රශ්මි ඒ ආලෝක දහරා විහිදේ. හැබැයි බුද්ධ අධිෂ්ඨානය මත බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් ජයශ්‍රී මහා බෝධී දක්ෂිණ සාකාවරන් කටාරමී පිහිටියට පස්සේ. ඒ බෝ පට්‍රාතරිනු සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදෙන්න පටන්ගත්ත. ඒ තමයි දෙවනි බුද්ධ අධිෂ්ඨානය. ඊළඟ තුන්ගනි බුද්ධ අධිෂ්ඨානයත් මේ බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව හා සම්බන්ධයි. පිංහතුනි ජයශ්‍රී මහා බෝධිය දක්ෂිණ සාකාව මේ රන් කටාරමේ පිහිටියට පස්සේ. රන් කටාරම එහෙමම ඉබේම අහසට පැනනැක්ක. ටික අහසට පැරනැගලා අහසේ වලා ගැබ අතර අහසි පේනවා වලාකුළු අතර අහසි පේනවා රන් කටාරම සහිත බෝධීන් වහන්සේ. අහසේ වැඩ සිටිය සතියක් දස දහසක් ලෝක දහතුවල දෙව්බමුන්ගේ පුද පූජා ලබමින් දක්ෂිණ සාකාව සතියක් අහසේ වැඩ සිටිත්වා කියලා අධිෂ්ඨානයක් කර. ඒ සතිය පුරාම රජතුමා පුදුම සතු මේ පෙළහර දකිනකොට කවුද සතුටකට ප්‍රබෝධයකට පත් නොවෙන්නේ. ධර්මාසෝක රජතුමා කීප වතාවක් තමන් එක්සේ සත් කරපු දබදිව් රාජ්‍ය. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට මේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේට පූජා කරමින් සාධකාරදිදී. ඒ දින 7 මේ භූමියයේ වැඩ සිටිමින් පුද පූජා පවත්වමින් ඒ පෙළහර බලාගෙන හිටිය. දින 7කට පසුව අර බෝධීන් වහන්සේ සහිත රන් කටාරම ටික පොළොවට වැඩම කරා. ඊට පස්සෙ පිළිගෙන බොහොම ලස්සන්ට සරසපු රථයක තැන්පත් කළ පෙරහැරේ. වඩම්මගෙනවා ගංගානන් ගඟයිනේ සකස් කරලා තිබුණ රජතුමාගේ අවසරින් බොහෝම ලස්සන විශාල නැවක්. මේ නැවේ මණ්ඩපයක් හදලා තිබුණ මේ මණ්ඩපේ මත නැවේ බෝධීන් වහන්සේ සහිත මේ පාත්‍රයේ තැන්පත් කරන්න. එතකොට සංග මිත්තාව ඇතුළු රහත් භික්‍ෂුණීන් වහන්සේලා අරිට අමාත්‍යවරය මේ පිරිස නැවට නංවල නැව ගඟදිගේනවා මුහුද දක්වා. රජතුමා ඇතුළු රාජකය පිරිස මේ පිරිසත් එක්කම ගං යවුර දිගේම මීට සමාන්තරව මුහුදට වැටෙන තැන දක්වා මාව කිය. එහෙම ඇවිල්ලා නැව මුහුදට සේන්දුවෙන තැනදි ආයමත් අර බෝධීන් වහන්සේ සහිත මේ රන් කටාරම අරගෙන ගොඩබිම මණ්ඩපයක තියලා නැවත වතාවක් මුළු දඹදිව් රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කර. එහෙම පූජා කරලා ධර්මාස්පෝක රජතුමා කියනවා අරිට අමාත්‍යවරයට ප්‍රිය අමාත්‍යවරය මම මේ දඹදිව් රාජ්‍යම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා කීප වතාවක්ම පූජා කර. මගේ රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරලා තිය. ඒ නිසා මේ උත්තම බෝධීන් වහන්සේ ලංකා භූමියයට වැඩැම්මුවට පස්සේ මා මිත්‍ර
දේවානම්පියතිස්ස රජතුමාටත් කියන්න ලංකා භූමියත් මේ උතුම් බෝධීන් වහන්සේට පූජා කරන්න කියලා මගේ ඉල්ලීමක් හැටියට කියන්න කිය. එහෙම කියලා බෝධීන් වහන්සේ නැවමත ආයමත් තැන්පත් කරලා. බෝධිය සහිත මේ නැව පිටත් කරලා එවද්දි. නොපෙනී යනතෙක්ම රජතුමා කඳුළු වගුරෝමින් සාධකාරදිදී බලාගෙන හිටිය කියන. පිංහතුන ඔය විදිහට තමයි එදා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ ලංකාවට වඩම්මන්. ඒ වඩම්මගෙන එන අතරෙදී මහා සාගරයේ තුළදී ඔබහල ඇති මහා මුහුදේ තමයි ඉන්න නාගලෝක නාගය. මහා සාගරයේ අපේ ඇස්වලට පේන ඔය මාලු පීනගෙන යන නොයෙක් සත්තු ඉන්නවා තමයි. හැබැයි මේ මහා මුහුද ඉන්නවා ඇසට නොපෙනෙන තිමි තිමංගල තිමිර පින්ඩල නාග අසුර ගහන්දරෝ කියලා සත්ව කොටස් එය අපේ පියවිය හැට පේන්නේ. බුදුරජාණන් වහන්සේ පහාරාද කියෙන සූත්‍ර ඉතාම ලස්සනට පෙන්න්නනවා මහා මුහුද ඉන්නවා කියනවා යොදුන් සිය ගණන් විශාල අමනුස්සයෝ. මේ බුදුහාමුදුරු බුදු වැසින් දැකලා දේශනා කන බුද්ධ දේශනාවල සඳහන් වෙනවා සමහර අමනුස්්‍යයන්ගේ ශරීර යොදුන් සීයක් හිතන්න යොදුනක් කෙන සැතටුම් දාසයක්. යොදුන් සීයක් තරම් විශාල අමනුස්්‍යය මුහුද ඉන්නවා කියන. සමහරයකි ශරීර යොදුන් දෙසීයක් යොදුන් තුන්සීය. යොදුන් 400 තරම් විශාල ඇත් ඉන්නවා කිය. ඒ අය අතර තිමි තිමංගල තිමිර පින්ඩල නාග අන්න නාගයන්. අසුර අපායට අයිති අසුර අපාය ඔබහල ඇති නිරය තිරිසං අපාය ප්‍රේත අපාය අසුර අපාය සතර අපායෙන් එක. එදකොට මේ අපායගත අසුර යොත් මහමුහුදෙයි නමනුස්ස කොටසා. ඒවගේ මයි නාග ලෝකයේ නාග ලෝකගේ පම් මේ අපි දකින මේ පොළොව ඇවිදගෙන ඇදිලෑන උරගව මේ සරපයෝ නෙමේ. අපි දකින්නෙත් මේ නයි කියල අපි දකින ඒ සරප කොටස නෙමෙයි නාග ලෝකය කියන්න. ඒක වෙනම ඒ අයට බොහොම ඉරදි තියෙනවා. ඒ අයට මිනිස් වෙස් මවාගන්න පුළුවන් එක එක සුරූපයෙන් පෙනීන්න පුළුවන් විමාන මවාගන්න පුළුවන්. එතකොට මේ නාගලෝක නාගයන් හරි සද්ධාවන්තයි. හැබැයි මේ අයට නිවන් දකින්න බෑ නාගලෝක කියන්නේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් ලෝකයක් නෙමේ. හැබැයි ඒ අය ධර්මාවබෝධයට කැමති නිවන් දකින්න කැමති. ඒ නිසා සුගතියක ඉපදිලා නිවන් දකින්න හිතාගෙන පින් කරන. ඒ ලෝක නාගයන්ට නාගලෝක නිවන් දකින්න බැරි නිසා සුගතියක ඉපදිලා නිවන් දකින්න හිතාගෙන පින් කරනවා. යම් තැනක ධාතුන් වහන්සේ අනාරක්ෂිත වනාද නාගයන්ට ගෙනියන්න පුළුවන් තැනකනම් නාගයන් නාගලෝකට අරගෙන ගිහිලයි ධාතුන් වහන්සේලට වැදුම් පිදුම් කරන. ඔබ දන්නවා සර්වඥ ධාතුන් වහන්සේලා බෙදල දෙන වෙලාවේ ද්‍රෝණ පමුණ පාදයෙන් සඟවගත් දළදා වහන්සේ නාගයන් දැකල පොළොව ඇතුළේ මැදගෙන අරගෙන කියා. ජයසේන නාරජු නාගලෝකයේ ධාතු මන්දිරයක් හදලා ඒ දළදා වහන්සේ බොහෝ කාලයක් නාගලෝක වැදුම් පිදුන් ලැබූ. අවසානයේ නාගලෝක වැඩ සිටිය දළදා වහන්සේ තමයි ලංකාවට වඩම්මල පොළොන් නරුවේ සෝමාවතී චෛත්‍ය තුළ තැන්පත් කළ සෝමාවතී මහා සෑ ඉදි කරන්න. ඊළඟට රුවන්වැලි මහා සෑයි තැන්පත් වෙච්ච ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා. රාමගාම නගරේ කූලිය රජදරුවන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා ද්‍රෝණය. ඔවුන් ගංගාවක් අයිනේ බොහොම ලස්සන චෛත්‍යයක් හදලා වැදුම් පිදුම් කරගෙන හිටිය. විශාල ගංවතුරක් එක්ක ගංයවරත් එක්ක මර චෛත්‍යය කඩාගෙන වැටුණ ගඟට. කරඩුව ගගේ පාවෙලා ගිය ගගේ ගිලුන්නෑ. ගගේ පාවෙලා මහා සාගරයට යන. සාගරයේ මත කරඩුව ජලයේ ගෑවි නොගෑවී සාගරයේ මත වැඩ සිටිය. නාගලෝක නාගයන් දැකලා අඳුනගත්ත මේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා. අනේ අපේ වාසනාව අපිට පින් කරගන්න. නාගියෝ සාධකාරදිදී කරඩුව නාගලෝකට අරගෙන ගිහිල්ලා ධාතු මන්දිරයක් මවාගෙන. බොහෝ කාලයක් නාගලෝකයේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයට වන්දනා කරා. ඔබ දන්නවා ඒ උතුම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑ ඉදි කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කරන වෙලාවේ. මහරහතන් වහන්සේලාගේ ඉල්ලීමක් කරා ස්වාමිනී මහා සෑය කටයුතු අවසානයි. සෑය ගර්භය තුළ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න හෙට දවසේ සියල්ල සූදානන් කරලා අවසානයි.
ඔබහන්සේලා ධාතුන් වහන්සේලා වඩම්මලදේ. මහරහතන් වහන්සේලා එකතු වෙලා සාකච්ඡා කළ ඉරදිීම් බලදි දැක්කා. බුද්ධ අධිෂ්ඨානය මත මහාසෑයි තැන්පත්වනේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දැන් කොහිද වැඩ සිටින්. නාගලෝක නාගයන් වැදුම් පිදුම් කරනවා නාලෝ. බුද්ධ අධිෂ්ඨානය තියෙන්නේ ධාතුන් වහන්සේලා මහාසෑයි රුවන්වැලි මහාසෑයි තැන්පත්වේ. ඒ පිණිසම නාගලෝකයට ගිහිල්ල මේ ධාතුන් වහන්සේලා අරගෙන ඇවිල්ලා මහාසෑයි තැන්පත් කරන්න පෙරුම්පුරාගෙනන කෙනෙකුත් ඉන්නවා. ඒ වෙනකොට සාමනීරු සාමීන් වහන්සේ නමක් හැටියට වැඩ හිටිය අවුරුදු 16යි. සෝනුත්තර කෙන සාමනීරයන් වහන්සේ උන්වහන්සේට පැවරුව. උන්වහන්සේ නාලුවට ගිහිල්ලා පෙළහර පාලමේ ධාතු කරඩු අරගෙන ඇවිල්ල මහාසෑය තැන්පත් කර. රුවන්වැලි මහාසෑය අද වැඩ සිටින ධාතුන් වහන්සේලාත් නාගලෝකින් තමයි අරගෙනාවේ. එනම් අපිට පේනවා මේ නාගලෝකය ගැන නාගය බොහොම සද්ධාවන්ත ධාතුන් වහන්සේලාට පූජනය බුදුහාන්දුරුව වෙනුවෙන් වැඳුම් පිදුම් කරන්න හරි කැමති. ජයශ්‍රී මහ බෝධයේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ මුහුදෙන් වඩිනකු මුහුදෙන් නැවේ වඩම්මගෙන එනකොට මහා සාගරයේදි නාගයෝ කල්පනා කරා දැන් බෝධීන් වහන්සේ වැඩඉන්නේ අපේ සීමාව තුළ සාගර සීමාව තමයි තියෙන්. අපිට පුළුවන් කොහොමහරි බෝධීන් වහන්සේ පැහැරගෙන නාගලෝකට අරගෙන ගිහිල වැදුම් පිදුම් කරලා පින් කරගන්න. එහෙම කල්පනා කරපු නාගයෝ බෝධීන් වහන්සේ පැහැරගන්න මහා සාගරයෙන් මතු වෙලා බෝධිය පැහැරගන්න උත්සාහ කරා කිය. හැබැයි ඒ වෙලාවේ සංගමිත්තාව කියන්නේ බොහොම ඉරදි බල සම්පන්න කෙනෙ. මේ සංගමිත්තා රහත් භික්‍ෂුණිය ඉරදි මේ පෙළහර පාලා ගුරුළුවෙස් මවාගෙන පෙළහර පෑවක් කිය. නාගයන් ගුරුලන්ට දමනය වෙන. නාගයන්ම දමනය කරා. අවසානි නාගයෝ දැම් බලෙන් පැහැරගන්න හදපු බෝධිය බැරි වුණා. ඊට පස්සෙ පෙනීදලා කියනොය බැගෑ පත්ව ඉල්ලීමක් කරන්නේ අපිට සමාවෙන් අපිට අනුකම්පා කරන්න. අපි පොරොන්දු පරිදිම ඒ පොරොන්දු ඉෂ්ට කරන්න අපිට සතියක් නාගලෝකට අරගෙන ගිහිල්ලා. මේ බෝධීන් වහන්සේට පුද පූජා පවත්වලා නාග රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරලා මේ නැවේ අපි ගෙනහල්ල තැන්පත් කරන්න අපිට අවසර දෙන්න. ඉරදිමය හැකියාවන් නැති සංගමිතා රහත් භික්‍ෂුණිය දැක්කන්න මේ බෝධියට අනතුරක් වෙන්න. පොරොන්දු පරිදි මොවුන් එක ඉෂ්ට කරනවා. ඒ නිසා නාගයන්ට සතියක් නාලොවට අරගෙන ගිහිලා බෝධීන් වහන්සේට පුද පූජා පවත්තන්න අවසර දෙනවා. ඒ නිසා තමයි අදත් අපි බෝධීන් වහන්සේ වන්දනා කරනකොට කියන්නේ සතියක් නාලොව පුදලද බෝධිය කියලා. නාගලෝක නාගයන් සතියක් නාලුවට වඩම්මලා වැදුම් පිදුම් කරලා පුද පූජා පවත්තලා නාග රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරලා තමයි ආපහුගෙන හල නැවේ තැන්පත් කරේ. මේ නැව එදාට පසුවදා තමයි දඹකොල පටුනට නැව සේන්දුවෙන්. එතකොට මේ නැව මෙතනට එනකොට මෙහිදු මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා දේවානම් පේතිස රජ්ජුරෝ රාජකය පිරිස විශාල පිරිසක් මෙතැන්ට ගිහිලා හිටිය බෝධීන් වහන්සේ පිළිගන්න. නැව ළඟට එනකොට රජතුමා කරවටක් වතුරට බැහැලා බෝධීන් වහන්සේ හිසෙන් පිළිගත්තා කිය. පිරිසත් එක්ක පිළි අරගෙන සාධකාරදිදී බෝධීන් වහන්සේ සහිත මේ රන් කටාරම රථයක බොහොම ලස්සන්ට සරසපු රථයක තැන්පත් කළ පෙරහැරින් වඩම්මගෙනා. ඒන මගතොටේ කීප තැනකම පුද සත්කාර කරමින් පුද පූජා කරමින් පූජාවන් පවත්තමින් බෝධීන් වහන්සේ වඩම්මගෙන ආවා අනුරාධපුර මහමේ වුණාවයනට. පිංහතුනි මේ අනුරාධපුර මහමේ වුණා භූමිය මේ මහා කල්පේ පහළ වෙච්ච සිව් බුදුරජාණන් වහන්සේලාගෙම දක්ෂිණ සාකා බෝධීන් වහන්සේලා රෝපණය වෙච්ච භූමිය. අපි ඉතිහාස පොත්තල ඉතිහාසේ බොහෝ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච මහරි බෝධයේ දක්ෂිණ සාකාව මහමේ වුණා උයනේ. අද ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රෝපණය වෙච්ච තැනම රෝපණය වෙලා ඒ ශාසනී පැවති කාලෙ මිනිස්සු වන්දනාමාන කරලා බෝධී ආශිර්වාද ලබල තියෙනවා. ඒවගේ මයි කෝනාගමන බුදුහාදුරුව පහළ වෙච්ච මේ මහා බඩ්ඩ කල්පේ දෙවනියට පහළ වුණේ කෝනාගමන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ කාලේ බුදුවෙච්ච දිමුල් බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාවත් ඒ විදිහටම මහමේ වුණාවයේ නිරෝපණය වෙලා තිනවා එතනම.
ඒ කාලෙ මිනිස්සු ඒ බෝධියට වැදුම් පිදුම් කළ පින් කරගෙන තියෙන. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නුග බෝධිය දක්ෂිණ සාකාවත් ඔය විදිහටම මහමය වුණා වයනේ අද ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රෝපණය වෙච්ච තැන රෝපණය කළ වැඳුම් පිදුම් කළ මිනිසු පින් කරගත්ත. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාවත් ඒ භූමියම රෝපණය වුණා. එතනට තමයි දැම් පෙරහැරෙන් වඩම්ම ගෙනෙන් මේව මහා ආශ්චරිමත් දේවල්. ඔය භූමියම පෙර බුද්ධ ශාසනවලත් ඒ බුද්ධ ශාසන වෙනුවෙන් පූජාවෙච්ච භූමියක් මහමි වුණා භූමිය. පිංහතුනී පෙරහැරෙන් වඩම්මගෙන ඇවිල්ලා මිහිදු මහරහතන් වහන්සේ රජතුමා අහනව ස්වාමීනී කොතනද මේ බෝධීන් වහන්සේ රෝපණය කරන්න. ඒ වෙලාවේ කියනවා රජතුමනී අපි සියලු දෙනා මේ බෝධීන් වහන්සේ සහිතරන් කටාරමට බුද්ධ අධිෂ්ඨානයක් යම් තැනක ඇද්ද. පෙර බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලා මේ භූමියේ පිහිටි යම් තැනක් ඇද්ද. එතනම පිහිටාවා කියලා අපි අධිෂ්ඨාන කළ වන්දනා කරමු. ඒ වෙලාවේ බෝධීන් වහන්සේ සහිතරන් කටාරම අහසට පැනනැක්ග කිය. එදා හවස්වරුව වෙනකම බෝධීන් වහන්සේ අහසේ වැඩ සිටිය මහමෙ වුණා උයනට ඉහළ අහසේ. මේ සියලු දෙනා සාධකාරදමින් පුද පූජා පවත්වති දෙව් බමුන්ගේ පවා සාධකාර පුදපූජා වන්දනා මැද බෝධීන් වහන්සේ නියමිත මොහොතේ පුන් පොහෝ දවසේ එදා අනුරාධපුර මහමය වුණා උයනේ පෙර බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ සාකා පිහිටි තැනම පිහිටිය. බෝධීන් වහන්සේ පිහිටනවා සමගම මුළු පොලෝම සෙලවිලාගිය ස්කාටවත් හානියක් විපතක් නොවී පොළොව සෙලවිලාගිය. දස දහසක් ලෝක දහතුවට ආලෝක විහිතුනා කෙන ආලෝක ධාරාවක් බිහිදිලාගිය මුළු පරිසරය පුරාම ආලෝ යෝ බුද්ධ අධිෂ්ඨානත් එක්ක සිද්ධ වෙන දේවල්. පිංහතුන ඒ බෝධීන් වහන්සේ ඔබ බලන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ කොච්චර ආශ්චරයක්ද කියලා මේ කරුණුත් එක්ක ඔබ නිකං බුද්ධියෙන් හිතල බලන්න ඔබට ඔබට මේ සමහර දේවල් කෙනෙක් හිට මේවා මේ සද්ධාවෙන් අපි විශ්වාස අපි කොහොමද සමහර දේවල් තේරුම් ගන්න මොකද ඒ පෙළහර දැන් ඒවා වෙලා ඉවරයි. ඒ නිසා දැන් ඔබ මෙහෙම හිතන් ඔබ බලන්න ඔබේ ගමේ වැඩඉන්න බෝධීන් වහන්සේ ඔබේ පන්සලේ ඔබේ ගමේ ඔබ දන්න තැනක බෝධි පූජාතියන වැඳුන්න පුදන පුද පූජාතියන තැන්වල බෝධීන් වහන්සේලා වැඩඉන්න ඇති. විශාල් බෝධීන් වහන්සේලා වැඩ ඇත්. ඒ බෝධීන් වහන්සේලාගේ ඉතිහාසෙ තොර තුරුයේ පන්සලේ හාමුදුරුව එක්ක දන්න අයත් එක් ඔබ කතා කරල බලන්න. ඒ අයි කියයි ඔය බෝධීන් වහන්සේ ඉට දැන් අවුරුදු 80ක් වෙනවා. ඔය බෝධීන් වහන්සේ වඩම්මලා ඔය බෝධීන් වහන්සේ රෝපණය කළ දැන් අවුරුදු 60ක් විතරවෙන. අපේ තාත්තගේ කාලේ අපේ සීයල තමයි අනුරාධපුරින් වැඩැම් ඒලං අපිට පේන විශාලම බෝධීන් වහන්සේ නමක් ගත්තත් අවුරුදු 50 60 70 අවුරුදු 100 හමාර වෙනකොට ඒ බෝධීන් වහන්සේ විශාල වෙලා අතු දිරලා ඒ බෝධි ශාකා කඩාගෙන වැටිලා බෝධි ශාකාපුවත් වෙලා සමහර බෝධීන් වහන්සේලා සමහරලාවට ඒ බෝධීන් වහන්සේලාගේ මුල්වලින් හටගත්ත දෙවනි තුන්ගනි පරම්පරාය බෝධීන් වහන්සේ නමක් එක්වාද වැඩයි ඒ පැරණි බෝධීන් වහන්සේ දිරලා ගිහිල්ල. හැබැයි පිංහතුනේ බෝධීන් වහන්සේ විතරක් නෙමේ ඔබ ලංකාව ගංවල කැලෑවල්වල සිංහරාජ වෙන්න පුළුව. හැම තැනම ඇවිදල බලන්න අවුරුදු 2000ක 3000ක ගහක් හොයන්න කොහැරි තියෙනවද කියලා අපිට හොයාගන්න නෑ. හැබැයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාය වයස පුංචි කාලයක් නෙමේ. අපේ බුදු හාමුදුරුව පිරිනිවන් පාල අවුරුදු 2560 ගාන. බුදු වෙලා අවුරුදු 2600කටත් වැඩීද. පිංහතුනි බුදුරජාණන් වහන්සේ මවකුසින් බෝසත් පුතා පහළ වෙනකොටමයි වජිරාසනයෙන් බෝ අංකුරේ පහළ වුණේ. ඔබහල ඇති සහජාත වස්තු කියල. අපේ බෝසතාණන් වහන්සේ මවකුසින් ලෝකයට බිහිවෙනකොටම ඒ මොහොතේ තමයි වජිරාසනය ළඟින් ඇසතු බෝධී බෝවංකුරේ පහළවේ. කන්ත කස්සය යසෝදරාව චන්න ඇමතිය උන්වහන්සේ වෙනුවෙන් සතර මහා නිධානයක් පහළ වනා කිය. ඒ සහජාත වස්තු අතර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පහළවීම සිද්ධවෙන්. අපේ බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙන ඒ උතුම් මොහොතේමයි
එහෙමනම් අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් ගිහි ජීවිතය ගත කරලා අභිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කරා ක්‍රියා කරලා එදා බුදුවෙන දවසේ අපේ බෝසතාණන් වහන්සේ වජිරාසනය ළඟට වඩිනකොට උන්වහන්සේක වයස අවුරුදු 35යි. උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයස හරියට මේ වෙනකොට අවුරුදු 35යි. දස තතු විහිදිලාගිය ඒ උතුම් බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව බුදුරජාණන් වහන්සේට බුදුවෙන්න සෙවනදීපු ඒ උතුම් බෝධියේම දක්ෂිණ සාකාව බුද්ධත්වයට පත්වෙලා සතියක් විමුක්තිසුව විදිමින් වැඩ සිටියේ බෝධි මූලේමයි. ඊළඟට ඒ බෝධීන් වහන්සේ දෙස බුදුවෙලා සතියක් නේත්‍ර පූජාවකින් පූජා පැවැත්තුවා. අනිමිස ලෝචන පූජාව සිදුකර ඒ බෝධීන් වහන්සේටමයි. ඒ බුදු ඇසින් සතියක් පූජා ලබපු බුදු වෙලා සතියක් බෝධි මූලේම විමුක්ති සුව විඳමින් වැඩ සිටිය. දස බිම්බරක් මාරසේනා බෝධි මූලයේදී පරාජය කරපු. ඒ උතුම් බෝධීන් වහන්සේගේම දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ තමයි අද අනුරාධපුර මහමෙවුණාව යන වැඩ සිටින්. ඒ නිසා පිංගතුනේ අද අපි බොහෝම වාසනාවන්ත පිරිසක් අපිට ශ්‍රී ලාංකිකයන් හැටියට මේ ලෝකයට මද බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධත්වයට පත්වෙච්ච ජයශ්‍රී මහබෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ ලංකා භූමී වැඩ සිටිනු. ඒ නිසා ඒ බෝධීන් වහන්සේ එදා රෝපණය කරන දවසෙත් හරිම ආශ්චර්යමත් දේවල් සිදු වුණ. මේ බෝධීන් වහන්සේ රෝපණය කරන දවස පිංගතුනේ දැන් බෝධීන් වහන්සේ වඩම්මගෙන ඇවිල්ලා එදා ඔය අධිෂ්ඨාන සිහිකරද්දි අහසේ පෙළහර පාලා බෝධීන් වහන්සේ පෙර බුදුවරුන්ගේ බෝධීන් වහන්සේලා පිහිටි තැන පිහිටිය. ඒ පිහිටනවා සමගම විශාල වලාකුළු ප්‍රමාණයක් බලාගෙනින් ඇති ටික ටික පහලට ඇවිල්ල බෝධීන් වහන්සේ සම්පූර්ණය වලාකුළෙන් වැැහුණ. ඒ වෙලාවේ මිහිදු මහරහතන් වහන්සේ කියනවා රජතුමනී අපිට දැන් විශේෂෙන් කළ යුතු දෙයක් නෑ. අපි සතියකින් මෙතනට එමු. සතියකින් ඇවිල් අපි බෝධීන් වහන්සේට අපි පූජාවක් පවත්තුම් බෝධි පූජාවක් කර. අපි දැන් පිටත් වෙලායන් වැස්ස වලාහක දෙවිවරු මේ වලාහක දෙවිවරුත් එක්ක එකතු වෙලා බෝධීන් වහන්සේට මේ භූමියයේ පිහිටියට පස්සේ මේ මහපොළොව මත බෝධීන් වහන්සේට පූජා පවත්වනවා. සතියක් දෙවියන් මේ භූමියයේ ඒ පූජාවන් පවත්වනවා. ඒ භූමියම වලාකුලකින් වැහිලා වැසි ඇද හැලමින් දෙවියන් එක්ක පූජා පැවැත්වකෙන සතියක්. සතියකට පස්සේ මිහිදු මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේලා සමඟ ඒ වගේම දේවානම් පේතේස් රජතුමා ඇතුරු රාජිකය පිරිසත් මේ හැමෝමත් එක්ක මෙතනට ආව. ඒ වෙනකොට ලංකාවෙන් ගොඩාක් නගරවල ඒ ප්‍රදේශවල රාජකීය ප්‍රාදේශීය පාලකවරු ප්‍රාදේශීය ඒ වෙනකොට හිටපු බොහොම ශේෂ්ඨ පාලකවරු උතුම් පුද්ග බොහෝ පිරිසක් බෝධීන් වහන්සේ වඩම්මන උත්සවයට තැන්පත් කරන දවසට මේ රාජකීය පින්කමට පැමිණිලා හිටිය. මේ හැමෝටම දැන් දින 7කට පස්සේ බෝධීන් වහන්සේ පිහිටවල දින 7කට පස්සේ හැමෝම පෙරහැරින් බෝධීන් වහන්සේට පූජා පවත්තන්න එතනට යනවා. හරි ආශ්චර්ය මධ්‍යයක් බෝධීන් වහන්සේකි දැන් අර වලාකුළු ඉවත් වෙලා බෝධීන් වහන්සේ පොළොව මත පිහිටලා බොහෝම ලස්සනට හැමෝටම බෝධීන් වහන්සේ දකිින් ලැබෙනවා. බෝපත් සාධකාරදිදී මේ පිරිස පූජා පවත්වනකොට මිහිදු මහරහතන් වහන්සේ දැක්ක මේ බෝධී දක්ෂිණ සාකාවේ බෝ පල කීපයක් හටගෙන තියෙන බෝ ගෙඩි බෝ පල පළවෙනියටම බෝ පලයක් මිහිදු මහරහතන් වහන්සේ ශ්‍රී හස්තයට උන්වහන්සේ අධිෂ්ඨාන කළ ගත්ත අරගෙන අධිෂ්ඨානයක් කරා ඒ බෝ පලය අතේ තියාගෙන අධිෂ්ඨාන කරලා දේවානම් පෙතිස්ස රජතුමාට දුන රජතුමනි මේ කටාරමේ ප්‍රෝපණය කළ පස්වලින් වහන්න කියව. අර සියලු දෙනා බලාගෙන හිටිය මොකක්ද මේ වෙන්නේ. අර බෝ පලය කටාර මේ රෝපණය කළ පස්වලින් වහනවා සමගම පුංචි බෝ පලය අටට බෙදිලා අතු දළු රිකිලි වැඩිලා පුංචි බෝපල 8ක් හටගත්තා. බෝ පැල 8ක් හටගත්තා. ඒ තමයි අෂ්ටඵල බෝධීන් වහන්සේලාගේ පහළවීම. මේ පෙළහර අර බෝධීන් වහන්සේ පිහිටනකොටම රජතුමා මුළු ලංකා රාජ්‍යම පූජ කර
මේ පෙළහර දැකලත් ඊළඟ වතාවත් දෙවනි වතාවට ලංකා රාජ්‍ය බෝධීන් වහන්සේට පූජා කර. ඒ වෙලා මිහිදු මහරහතන් වහන්සේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේගේ තවත් බෝපල 4ක් දැක්ක. ඒ 4ත් එක වතාවම බෝපල 4ත් අතට අරගෙන අධිෂ්ඨාන කළ රජතුමාට දුන්න රජතුමනි මේ බෝ පැළ 4ත් බෝ ඇට අපිගේ බෝ ගෙඩි කියල එතකොට මේ පස්වල රෝපණය කරන්න කිය. අර කලින් වගේම මේ බෝ පල 4ත් රෝපණය කරනවාකොට එක පලය අටට බෙදිලා අට බැගින් 4 32ක් බලාගෙන ඉන්න ඇද අතු දළුරිකිලි වැඩල බෝ පැළ 32ක් හටගත්. ඒ තමයි දෙතිස් පල බෝධීන් වහන්සේලා. එදකොට පිංහතුනි ජයශ්‍රීමා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරාට පස්සේ පෙළහර පාමින් තමයි අෂ්ට පල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා මේ ආශ්චරිමත් විදිහට මේ භූමියේ අතු දළුරිකිලි වැටිලාර පුංචි බෝ පලවලින් බෙදිල හටගත්ත. ඒ වෙලාවේ සියලු දෙනා පුදුමෙන් පුදුමට පත් වනා. මේ බෝධීන් වහන්සේලා අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා ජයශ්‍රී මහා බෝධයේ පිහිට ආශිර්වාදය මුළු ලංකා භූමියටම පැතිරිලා යන විදිහට ඒ ප්‍රාදේශය පාලකවරුන්ට ඒ ප්‍රදේශවලින් ආපු අයට රට පුරාම විහිදිලා යන ආකාරයට අෂ්ටඵල බෝධීන් වහන්සේලා සහ දෙතිස් පල බෝධීන් වහන්සේලා බෙදල දුන්න. තම තමන්ගේ ප්‍රදේශවලට වඩම්මගෙන ගිහිල්ල බොහොම ගෞරුවයෙන් ඒ ප්‍රදේශවල බෝධීන් වහන්සේලා රෝපණය කරලා පුද පූජා පවත්වන්න කියලා ඒ අය ලව පිටත් කරලා ඇරිය. තින් අද මේ වෙනකොට ඒ අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා පිහිටලා රෝපණය කරපු තැන්වල ඒ බෝධීන් වහන්සේලාගේ කීප නමක් වැඩඉන්න හැබැයි වැඩඉන්න එහි දෙවනි තුන්වෙනි පරම්පරාවෙන් හටගත බෝධීන් වහන්සේලා. හැබැයි අදටත් අවුරුදුවලින් 2500 ගානකට වඩා පැරණි ඒ උතුම් බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච ජයශ්‍රී මහා බෝධියම දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ ඒ ප්‍රමාණයෙන්ම විශාල වෙන්නෙත් නැතිව ඒ ප්‍රමාණයෙන්ම අනුරාධපුර මහමෙවුනාවයන අදටත් දකින්න තියෙන. ඔබ බලන්න මීට අවුරුදු 50කට 60කට 100කට පෙර පැරණි පින්තූර පැරණි සමහර තියෙන අවුරුදු 200කට පෙර පින්තූර නැති වුණත් ඇදපු ඡායාරූප ඒ අධිරාජ්‍යවාදීන්ට යටත් වෙච්ච කාලවල වැනි කාලවල මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන ඇඳපු පැරණි ඡායාරූප. එතකොට ඒවැ වුනත් අපිට බලපු හම්පේ නොමීට අවුරුදු 200කට කලින් ගත්තත් 300කට කලින් ගත්තත් මේ බෝධීන් වහන්සේ මේ ප්‍රමාණයම නිදත් තිබිලතිය. ඒ නිසාදටත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව අනුරාධපුර මහමෙවුනාවයෙන් භූමියේ අසිරිමත්ම පෙළහර පාමින් ඒ ප්‍රමාණයෙන් වැඩයින්. ඒ බෝධීන් වහන්සේගේ බෝ අංකුරවලින් අදටත් හටගෙන ලංකා භූමිය පුරාරෝපණය කරපු ඒ උතුම් බෝධීන් වහන්සේලාගේ අනෙක් ශාකා බෝධීන් වහන්සේලා දිහා බලට ඒ බෝධීන් වහන්සේලා සාමාන්‍ය අනිත් බෝධීන් වහන්සේලා වගේ අවුරුදු 50-60-70 වෙනකොට විශාල වෙලා ඒ අතු දළුරිකිලි ශාකා දීරලා බෝධීන් වහන්සේලා අපවත්තෙන්. නමුත් ඒ මුල් බෝධීන් වහන්සේ අදටත් ඒ ප්‍රමාණයම වැඩයින්. ඒ නිසා ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය පිහිට විශේෂෙන් ලක්වාසී ලෝවාසී හැම දෙනාටම ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. පිංහතුනි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපිට වන්දනා කරන්න ශාරීරික ධාතුන් වහන්සේලා ශාරීරික ධාතුන් වහන්සේලා කියලා කියන්න බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ වැඩ සිටිය අස්තිධාතුන් වහන්සේලා ඒවට කෙන ශාරීරික සර්වඥ ධාතුන් වහන්සේලා ඒ ධාතුන් වහන්සේලා ලැබෙන්නේ බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ ශාරීරික ධාතුන් වහන්සේලා. හැබැයි බුදුහාන්දුරු ජීවමාන වැඩඉන්නකොට හිස පිරිමැදල කේෂ ධාතුන් වහන්සේලා ලබාදීපු අවස්ථා තියෙන හිස පිරිමැදල කේෂ ධාතුන් වහන්සේලා බොහෝ පිරිසකට ලබලදීලා තියෙන. ඒ කේෂ ධාතුන් වහන්සේලා ධර්මය හඳුන්වන්නේ ජීව ශාරීරික ධාතුන් වහන්සේලා හැරියට ඒ ජීවත් වෙලා ඉන්නදි තමයි කේෂ ධාතුන් වහන්සේලා ලබලදේ. හැබැයි බුදු කෙනෙක් වැඩයින් නැත්ති බුදු හාමුදුරුව වෙනුවෙන් බුදුහාදුරුව හා සමානව පින්කරගන්න හිතාගෙන වැදුම් පිදුම් කරනවනං බුදුරජාණන් වහන්සේ පෙන්නල දුන්නේ බුද්ධත්වයට පත්වෙච්ච බෝධිය දක්ෂිණ සාකා
බෝධීන් වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න. බුදුහාන්දුරු වැඩ ඉන්නකොටම ඒ බුදුහාන්දුරුවන්ගේ අවසරේ මතම බුද්ධගයා වජිරාශන බෝධයේ බෝ අංකුරයක් ශාකාවක් නෙමේ. බෝ පලයක් අරගෙන ඇවිල්ලා රෝපණය කරලා අදටත් දඹදිව ජේතවන පුුණ්‍ය භූමිය ආනන්ද බෝධීන් වහන්සේ හැටියට ඒ බෝධීන් වහන්සේ වැඩයි. එහෙමනම් අපට පේනවා පිංහතුනේ ඒ බෝධීන් වහන්සේලා. බුදුහාමුදුරුවන්ගේ අවසරේ ලැබිල තින බෝ තැස් කෙනෙක් හිතන්න පුළුවන් මේ ගස් සොලට වඳනවා ඕවට වැඳල හරියනවාද. පිංහතුනේ අපේ චේතනාව තුළයි පින රැස්වෙන්නේ. අපි බුදු පිළිම එකට වඳනකොට මේ ගහක් මේ ගලකට නේද මැටි ගොඩකට නේද කියලා හිතුවෝත් ඒ අපේ චේතනාව තියෙන ප්‍රශ්නයක්. හැබැයි අපි වඳන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිකරගේ ධර්මය දන්න නැති කෙනෙකුට නුවන නැති කෙනෙකුට සද්ධාව නැති කෙනෙකුට හිතෙන්ට පුළුවන් මේ මිනිසුන්ට පිස්සු මේක මිත්‍යා දෘෂ්ටිය මේ ගස්වලට වඳනවා ගල්වලට වදින මොනවද මේ එහෙම හිතෙන්ට පුළුව. හැබැයි යාල දන්නේ නෑ පින රැස්වෙන්නේ චේතනාව තුළ. අපි ගලක් වෙන්න පුළුවන් හැබැයි ඒ ගලෙන් බුදුරජාණන් වහන්සේගේ බුදුරුව නිර්මාණය කරාට පස්සේ වන්දනා කළ පින් රැස් කරගන්න සුදුසු ප්‍රතිමා වහන්ස් දාත් අපි ඒව ධාතුන් වහන්සේලා හැටියට ධාතුන් වහන්සේලා කියන්නේ ශරීරයේ තියෙන අස්තිධාතුන් වහන්සේලම විතරක් නෙමේ. ශාරීරික ධාතු පාරිභෝගික ධාතු උද්දේශික ධාතු. උද්දේශික ධාතු හැටියට හඳුන්න්නන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා. අපි හිතම නිකන් ගලක් තියෙනවා. කෙනෙක් මේ ගලේ නිර්මාණය කරනවා සිරිපා සටහන. උද්දේශික ධාතුන් වහන්සේ නමක් හැටියට වන්දනා කරන්න සුදුසේ. උද්දේශිකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ මැටිගොඩ අපි මැටිවලට වන්න ඉන්න. හැබැයි මැටිවලින් අපි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය තොට අපි දන්නම් මේ බුදු හාමුදුරන්ගේ පිළිමය අන්න උද්දේශික ප්‍රතිමා වහන්සේ නම්. හැබැයි අපි ගඩොල් නිකන් ගඩොල් ගොඩවල් දැකලා ගඩොල්ලට වඳන්න න මිනිස්සු. හැබැයි මේ ගඩොලෙන් අපි හදනව චෛත්‍යය. ඒ චෛත්‍යය තුළ ධාතුන් වහන්සේලා තැන්පත් කරලහයි එක්ක බුදු හාදුරුව වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා හරි ශාරීරික පාරිභෝග උද්දේශික ඔය ත්‍රිවිධ පූජනයේ ධාතුන් වහන්සේලාම තැන්පත් කළ චෛත්‍ය හදන්න පුළුව. එතකොට ඒ චෛත්‍ය වන්දනා කරන්න සුදුසුයි. ඒ නිසා පිංහතුනී බුදු හාමුදුරුව වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ දැන් කෙනෙකුට අදත් බුදු හාමුදුරුව වෙනුවෙන් චෛත්‍යයක් වැඳලා බෝධීන් වහන්සේට වන්දනා කළ බෝධි පූජාවක් තියලා බුදු කෙනෙකුට පූජා පැවැත්තුව වගේ පින් කරගන්න පුළුවන්. ඒක බුද්ධ දේශනාව සඳහන් වෙනවා මේ විදිහට. තිට්ටන්තේ නිබ්බුතේ චාපී සමේ චිත්තේ සමේ පලක් චේතෝ පනීදි හේතුහි සත්තා ගච්චන්ති සුග්ගතේ. තිට්ටන්තේ ගැන බුදුරජාණන් වහන්සේ ජියවමාන වැඩ සිටිනකොට. යමෙක් බුදුහාන්දුරුව වෙනුවෙන් තැ බුදුහාන්දුරුව වැඩ ඉන්න කාලෙ කවරු හරි බුදුහාන්දුරුව වෙනුවෙන්ම ගිහිල බුදුහාන්දුරන්ටම දාන පූජ කරන. බුදුරජාණන් වහන්සේටම ගිලම් පස පූජ කරන බුදුහාන්දුරන්ගේ සිරිපතුල් අභියස වන්දනා කරන. එතකොට බුදුහාන්දුරන්ට දානි පූජ කරලා වැඳලා ගිලම් පස පූජ කරල බුදුහාන්දුරන්ට වැඳල යම් පිනක් කරගන්නවද. නිබ්බුතේ චාපි බුදුහාන්දුරුව පිරිනිවන් පෑවට පස්සේ. බුදුහාන්දුරුව වෙනුවෙන් ධාතුන් වහන්සේලාට හරි බෝධීන් වහන්සේලාට හරි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට හරි මේ කියන ශාරීරික පාරිභෝගික උද්දේශික කියන ත්‍රිවිධ චෛත්‍ය වෙනුවෙන් අපි වන්දනා කරන. අපි බුද්ධ පූජාවතන බෝධීන් වහන්සේ ළඟ ගිලම් පස පූජ කරන. කිරියාහාර පූජ කරන බුද්ධ පූජාව පූජා කරන. හැබැයි අපි ඒ පූජ කරනකොට අපේ චේතනාව තියෙන්නේ බුදු හාන්දුරෝ දෙසා පූජා කරන බුදුරජාණන් වහන්සේට පූජා කරන. එතකොට එයාගේ චේතනාව ජියවමාන බුදුහාන්දුරුව වැඩඉන්න කාලි කෙනෙක් බුදුහාන්දුරන්ට පූජ කරනවා කියලා පූජා කරපු චේතනාවමන බෝධීන් වහන්සේට බුද්ධ පූජාව තියනකොට බෝධීන් වහන්සේට වඳනකොට චෛත්‍යයක් වඳනකොට බුද්ධ ප්‍රතිමාවක් වඳනකොට එයාගේ චේතනාවත් ජියවමාන බුදු කෙනෙකුට වන්දනා කරන කෙනෙකුට එදා තිබිච්ච චේතනාවා සමානනං සමේ චිත්තේ සමය පලක්. එයාගේ හිත සමානනං සමාන විපාකයාට ලබන්න පුළුවන් කිය. ඒමනම් මතක තියාගන්න බුදු හාමුදුරුව වැඩ සිටිද්දි බුදු හාමුදුරුවන්ට වඳුම් පුදුම් කළ යම් පිනක් රැස් කරාද. බුදු හාමුදුරුව පිරිනිවන් පෑවත්
බුදු කෙනෙකුට වන්දනා කරනවා කියන චේතනාවෙන්නම් ධාතුන් වහන්සේලාට වන්දනා කරන්න. ඒ ධාතු තැප්පත් චෛත්‍යයකට අපි වැඳුම් පිදුම් කරන්න. බෝධීන් වහන්සේලාට වන්දනා කරන්න, බෝධි පූජාවක් තියන්, බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට වන්දනා කරන්න. ජීවමාන බුදුහාමුදුරන්ට වන්දනා කරගන්නවා වගේම පින් රැස් කරගන්න පුළුවන්. මතක තියාගන්න පින රැස්වෙන්නේ චේතනාව තුළ. චේතනාහම් භික්ඛවේ කම්මං වදයි. මහන්නි චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා මිනිස්සු කර්ම රැස් කරනවා. කායේන කයෙන් වාචාය වචනේ මනසේ. අපේ සිතකය වචනය කෙන තුන්දොරීම චේතනා පහල කරලා මිනිස්සුන්ට කර්ම රැස් කරන්න පුළුව. ඒ නිසා පිංහතුනේ ඔබේ ජීවිතය තුළ අපි ගොඩාක් වාසනාවන්ත අපිට ගොඩක් ප්‍රශ්න ඇති. අද ලෝක දිහාගත්තාම වසංගත රෝග විපත් මිනිස්සුන්ට ජීවත්තයෙන් අමාරු කාලයක් රටේ ප්‍රශ්න ගොඩා පවුල්වල ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න අධ්‍ය ගොඩාක් ප්‍රශ්න ඇති ලෙඩ රෝග කරදර විපත්. හැබැයි ලෝකෙ කාටවත්න නැති වටිනාම පූජනීයමදේ අපිට ලැබිලතියෙන්. අපිට සද්ධාව ඇති කරගන්න බුදු කෙනෙක් ගැන සද්ධාව ඇති කරගන්න ලැබුණ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිතර අපිට අහන්න ලැබුණ ධර්මය ගැන හිත පහදවා ගන්න ලැබුණ. මාර්ගපල්ලාබී ශ්‍රාවක සංඝයා ගැන නිතර අහන්න ලැබෙනවා සද්ධාව ඇති කරගන්න ලැබෙන. ඒ වගේම අපිට කොච්චරනං රුවන්වැලි මහාසෑ අටමස්ථාන සොලොස් මස්ථාන ඒ වගේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අෂ්ට පල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය කොච්චර නම් මේ වෙනකොට ලංකා භූමිය තුළ වැඩඉන්නවා. ඒ වගේ මහරහතන් වහන්සේලා වෙනුවෙන් ඉදිවෙන චෛත්‍ය කොච්චර අලුතෙන් සෑයිවල් චෛත්‍යය නිතර මිනිස්සු සද්ධාවෙන් බුදුගුණ සිහිකරගෙන ලෝක ඉදි කරනවා. ඒ නිසා අපි බොහෝම වාසනාවන්ත කාලයක් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපිට ගොඩා පින් කරගන්න අවස්ථාව ලැබිලතියෙන. ඒ නිසා පිංහතුනේ නිතර බුදුගුණ හිතන් ඔබට ඒ භූමියයට ගිහිල්ල වන්දනා කරගන්න ලැබෙන ඕන ජීවිතය විශාල පෙන. සමහර වෙලාවට ඔබට යන්න බැරි වුණත් අපි හිතම ඔබ විදේශ රටක ඉන්න කෙනෙ. සමට ලංකායම ඉන්නවා කියලා හිතම එක්කොල් ලෙඩ දුක් හැදිලා එක තැන් වෙලා යාගණ්ඩ බෑ රෝධ පුටුවක. හැබැයි ඔබ ඉන්න තැන ඉඳං හරි නිතර බුදුගුණ සිහි කළ වන්දනා කරන්න. ජයශ්‍රීමා බෝධීන් වහන්සේ සිහි කළේ දිසාවට හැරිලා හිතෙන් වන්දනා කරන්න. නිතර තුනුරුවන් ගැන සිහි කරලා වන්දනා කරන්න. අපේ ජීවිතය පින් රැස් කරගන්න පුළුවන්. ඒ නිසා පිංහතුනි සද්ධාව කියලා කියන්නේ කෙනෙක්ගේ ජීවිතයේ ධර්මාවබෝධය කරායන ශ්‍රාවකයකුට තියෙන වටිනාමදේ. සද්ධහා දනන් ආර්ය ශ්‍රාවකයගේ ධනය තමයි සද්ධාව. සද්ධාවෙන් ඔබ ධනවතෙක් බවට පත්තේ. සේක බලයක් ධර්මාවබෝධය කරායන ශ්‍රාවකය තුළ ඇතිකර ගත යුතු පළවෙනිම සේක බලය සද්ධාව. ඒ සද්ධාව නැමති සේක බලය ජීවිතය තුළ ඇතිකර ගන්න ඔබ දක්ෂවේ. ඊළඟට පිංහතුනේ ඔබේ ජීවිතය තුළ ඔබ පුළුවන් තරක් සද්ධහා සීල සුත්ත තියාග ප්‍රඥාදී ගුණධර්ම වඩාග බුදුහාදුරු පෙන්නුවේ ආර්ය ශ්‍රාවකයාගේ ධනේ සත්ත ආර්ය ධනේ සද්ධහා දන සද්ධාව ඉන්ද්‍රිය ධර්මය තමන්ගේ ජීවිතය ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රිය ධර්මාතර පලවෙනි මේක සද්ධහා ඉන්ද්‍රිය පංච බල ධර්ම ගත්තත් පලවෙනි මේක සද්ධහා බලන් බුදුහාදුරු පෙන්වා මහනෙනේ මයි සද්ධහමත්තම් පේම මත්තා. බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙක්ගේ හදවතයේ සද්ධහා මාත්‍රයක් ඉපදුනා. ප්‍රේම මාත්‍රයක් ඇති වුණත් සබ්බීතයේ සග්ග පරායනොයි සියලු දෙනා සුගති පරායන වෙනවා කියල. ඉති ඒ නිසා එවැනි උතුම් ධර්මයක් එවැනි වටිනා ධර්මයක් මේ බුද්ධ ශාසනය තුළ ලැබිච්ච උරුම වෙච්ච පිරිසක් අප තිය නිසා අපිට ලෝකෙ හදන්න බෑ ලෝකෙ වෙනස් කරන්නත් බෑ ලෝකේ අපිට පේනවා බුදුහාන්දුරු බුදු ඇසින් දැක්ක චක්‍රවර්ති සීහනාද සූත්‍ර දිහා ගත්තහම අපිට පේනවා මිනිස්සුන්ගේ ආවිෂ පිරිහිලා මිත්‍යා දෘෂ්ටිය වේගෙන් ලෝකෙ බලවත් වෙලා. මිනිස්සු ආවිෂය පිරිහෙනවා ලෙඩරෝගවලට ගොදුරු වෙනවා විපත් වැඩි වෙනවා ලෝකෙ මිනිස්සු විනාසේ කරායන යුගයක් මේ මිනිස් ආවිශ අඩුවෙලා අඩුවෙලා අවුරුදු 10ට ලං වෙනකොට මෘග සංඥා පහළ වෙලා මුර්ගසම් වරසා වැහැලා අන්තක් කල්ප විනාසයක් වෙනවා. ඒ පැත්තට මේ ලෝකයන්. හැබැයි අපිට ලෝකයේ වෙනස් කරන්න බැරිවුණාට අපිට තාම සිහිය නුවන වීරිය යොදෝල අපේ ජීවිතයේ ධර්මය තුළින් රැකගන්න පුළුවන්.
තියේ පිණිස ඔබ හැම දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ධර්මානුකුල ඔබේ ජීවිතයේ ධර්මය තුළ පිහිටල ආරක්ෂා කරගෙන ඔබ හැම දෙනාට මුතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකා සට්හා චිබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුලෝක ශාසනං ආකා සට්හා චිබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හා චිබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ත්වං සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.